සුබදවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාව මගේ සංවාද මණ්ඩපයට. මුලින්ම මම ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක්. මෙන්න ප්‍රශ්නේ. ඇත්තටම මොකද්ද ඔයාට මේ ලෝකේ තියෙන වටිනම දේ? ඒක ඔයාගේ බැංකු ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණයද? ඔයාගේ අතපයද? ඔයාගේ ශරීරයේ තියෙන වෙනත් අංග උපාංගද? එහෙම නැත්නම් ඔයාට තියෙන යාන වාහන ප්‍රමාණයද? නෑ. ඒ කිසිම දෙයක් නෙමෙයි. ඔයාට මේ ලෝකේ තියෙන වටිනම දේ වෙන්නේ. ඔයාට මේ ලෝකේ තියෙන වටිනම දේ තමයි ඔයාගේ මතකය. ඔයාගේ අතක් පයක් කඩොත් මොන විදිහකට හරි ඒක සනීප කරගන්න පුළුවන්. ඔයාගේ ශරීරයේ තියෙන වෙන ඉන්ද්‍රියකට මොකක් හරි හානියක් වුණොත් ඒවට කරන්න ඕන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ඕන තරම් තියෙනවා. නමුත් ඔයාගේ මතකේ නැති වුණොත් මොකද වෙන්නේ? ඒක සෙල්ලම් දෙයක් එහෙමනම් නෙමෙයි. ඔයාගේ මුළු අනන්‍යතාවයම ගැබ්බෙලා තියෙන්නේ ඔයාගේ මතකයේ තුල. මතකේ නැති පුද්ගලයෙක් කියන්නේ ෆෝමැට් කරලා දාපු හાર્ඩ් ඩිස්ක් එකක් වගේ. කිසිම අනන්‍යතාවයක් ඒක තුල අන්තර්ගත වෙන්නේ නැහැ. කිසිම දත්තයක් ඒක තුල අන්තර්ගත වෙන්නේ නැහැ. දැන් එතකොට කෙනෙක්ට තියෙන වටිනම සම්පත වෙන එයාගේ මතකය සුපිරි මතකයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වුණොත් ඒක මොන වගේ දෙයක් වෙයිද? ෂර්ලොක් හෝම්ස් වගේ සුපිරි මතකයක් ඔයාට තිබ්බොත් මොන වගේ වෙයිද? Good Doctor TV series එකේ Dr. Sean Murphyට වගේ අසාමාන්‍ය මතකයක් ඔයාට තිබ්බොත් ඒක මොන වගේ දෙයක් වෙයිද? එහෙනම් අද අපි කතා කරමු විද්‍යා ප්‍රබන්ධවල හැම තැනම ඔයාට දැක ගන්න පුළුවන්. ඒ වුණාට ඇත්ත ජීවිතේ ඊටාම විරල මෙමරි ස්ටේජස් දෙකක් වන ෆොටෝග්‍රැෆික් මෙමරි සහ අයිඩෙන්ටික් මෙමරි කියන මෙමරි ස්ටේජස් දෙක ගැන ඊටාම දියුණු මතකයක් තියෙන කෙනෙක්ට ලෝකේ අසාමාන්‍ය දේවල් කරන්න පුළුවන්. ඔය මතකයේ කියන දේත් එක්කම තර්ක බුද්ධියත් එකට මුසු වුණොත් එතන බිහි වෙන්නේ ලෝකේ බිහි වෙන සුපිරිතම බුද්ධිමතෙක්. දැන් ඔය මතකයේ කියන සබ්ජෙක්ට් එකේ ඈතට අයිනටම ගියම එතනදී අපිට හම්බ වෙනවා ෆොටෝග්‍රැෆික් මෙමරි සහ අයිඩෙන්ටික් මෙමරි කියන ඔය මතකයේම වෙනස් ප්‍රභේද දෙකක්. හරි. කොහොම හරි මේ සුපිරි මතකයන් ගැන කතා කරන්න කලින් මුලින්ම අපි බලමු මේ මතකයේ කියන වචනයට අදාළ අර්ථ දැක්වීම තේරෙම මොකක්ද කියලා. මතකයේ කියන වචනෙට අකුරු හතරක් තිබ්බට ඒක ඉතාම සංකීර්ණ මාතෘකාවක්. ඒ ගැන ලෝකේ තියෙන දියුණුම විශ්වවිද්‍යාලවල මේ වෙනකොට රිසර්ච් කරමින් පවතිනවා. ඒ ගැන ලියවිච්ච පතපොත රාශියක්, ඒ ගැන පබ්ලිෂ් වෙච්ච ජර්නල් ආටිකල්ස්, රිවිව් පේපර්ස්, බුක් චැප්ටර්ස් රාශියක්ම අපිට මේ රිසර්ච් කමියුනිටි එක තුලින් දැක ගන්න පුළුවන් වෙනවා. මේ මෙමරි කියන ටොපික් එක ගැන පමණක්ම රිසර්ච් කරන රිසර්චර්ස්ලා ලෝකේ පුරා ඕනේ තරම් ඉන්නවා. ඒ කෙනකින් ඔයා අහුවොත් what is the memory කියලා ඒ ගැන එයා පැය ගණනාවක දේශනයක් වුණා දෙන්න පුළුවන්. නමුත් මට මේ වීඩියෝ එක ඔයාට බලන එක එපා කරවන්න ඕනේ නැති නිසා මතකය කියන දේ හැම කෙනෙක්ටම තේරෙන විදිහට ඉතාම සරල විදිහට මම පැහැදිලි කරලා දෙන්නම්. ඉතාම සරලව ගත්තොත් මතකය කියන්නේ තොරතුරු ලබා ගැනීමට, ගබඩා කිරීමට, ඒ කියන්නේ රඳවා ගැනීමට සහ අවශ්‍ය විටකට ඒ තොරතුරු පිටතට ගැනීමට ඇති හැකියාවයි. තේරෙන ඉංග්‍රීසියෙන් කිව්වොත් memory is the ability to acquire, store, retain and retrieve the information. මේ කිව්ව මතකයේ සතුව ප්‍රධානතම කාර්යයන් තුනක් තියෙනවා. ඒවා තමයි encoding, ඒ කියන්නේ කේතනය කිරීම. එහෙම නැත්නම් වටහා ගැනීම, storing, ඒ කියන්නේ ගබඩා කර ගැනීම සහ retrieval, ඒ කියන්නේ අවශ්‍ය විටකදී පිටතට ගැනීම කියන ඒවා. ඒ වගේම අපි අවුරුදු ගානකට කලින් කරපු කීප දෙයක් එක පාරටම මතකයේට එම වැනි අසාමාන්‍ය ලක්ෂණ පවා ඔයාගේ මතකයේ සතුව තියෙනවා. ඒ වගේම මතකයේ සතුව short term memory, ඒ කියන්නේ කෙටි කාලින මතකය, intermediate long term memory, අන්තර්කාලීන මතකයේ සහ long term memory, දිගු කාලින මතකයේ කියලා විශේෂිත ස්ටේජස් තුනක් පවා තියෙනවා. ඒ වගේම අපි පාඩම් කරන දේ ඉතාම සාර්ථකව ආවර්ජනය කළ හැකි පරිදි අපේ දිගු කාලින මතකයේ තුර තැන්පත් වීමට නම් ඒ මතකයන් consolidate වෙන්න ඕනේ. ඒකට කියන්නේ memory consolidation කියලා. ඒ කිව්ව දේවල් ගැන අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්නේ නැහැ. ඒකට හේතුව මතකයේ සහ ආවර්ජනයේ පාලනය කිරීම කියන මගේ වීඩියෝ එකකින් මම ඒ කිව්ව හැම දෙයක් ගැනම ඉතාම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන නිසා. හරි. දැන් එනම් ඔයාලට තේරෙන්න ඕනේ මේ ස්නායු පද්ධතිය සහ මොළය සමග බැඳී තිබෙන මතකයේ කියන්නේ මොන වගේ අසාමාන්‍ය දෙයක්ද කියලා. අද මම කතා කරන්න තෝරගත්ත ෆොටෝග්‍රැෆික් මෙමරි සහ අයිඩෙන්ටික් මෙමරි කියන්නේ ඔයාට සහ මට තියෙන මේ සාමාන්‍ය මතකයේම ඉතාමත්ම දියුණු අවස්ථා දෙකක්. ලෝකේ ඉන්න ගොඩක් අය තමාට ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් තියෙනවා, තමාට අයිඩෙන්ටික් මෙමරි එකක් තියෙනවා කියලා ගොඩක් තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වුණාට මේ සම්බන්ධයෙන් රිසර්ච් කරන විද්වතුන්ට අනුව ලෝකේ කිසිම තැනකින් වාර්තා වෙලා නැහැ සම්පූර්ණ වශයෙන් ෆොටෝග්‍රැෆික් මෙමරි එකක්, සම්පූර්ණ වශයෙන් අයිඩෙන්ටික් මෙමරි එකක් තියෙන පුද්ගලයෙක්. මෙතන වාර්තා වුණේ නැහැ කිව්වට
ඒ වගේ අය ලෝකේ නැහැ කියලාම අපිට කියන්න බෑ. සමහර විට ඇත්තටම ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක් ඒක ලෝකෙට හඬනගා කියන්න අකමැති වෙන්නත් පුළුවන්. ඒක මේ සබ්ජෙක්ට් එක දිහා බලන්න තියෙන වෙනම ආකාරයේ කෝණයක්. හරි, අපි එහෙනම් මුලින්ම යමු ෆොටෝග්‍රැෆික් මෙමරි වෙතට. මේකේ තේරුම මේ ෆොටෝග්‍රැෆික් කියන වචනේ තුලම අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයා මොකක් හරි සීනරි එකක ෆොටෝග්‍රාෆ් එකක් ගන්නවා කියලා. ඒ ගත්ත ෆොටෝග්‍රාෆ් එක තුල ඒ සීනරි එකට අදාළ හැම දත්තයක්ම හැම ඩීටේල් එකක්ම ගබඩා වෙලා තියෙනව නේද? ඒ වගේම අපිට අවශ්‍ය ඕනම වෙලාවක ඒ ෆොටෝග්‍රාෆ් එක පාවිච්චි කරලා ඒ සීනරි එකට අදාළ දත්තයන් ලබා ගන්න පුළුවන් නේද? ඒක අපිට වරින් වර කරන්න පුළුවන් නේද? දැන් එතකොට ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් කියන්නේ ඔයා දකින්න දේවල් වල තියෙන තොරතුරු ඒ ආකාරයෙන්ම ඉතාම නිවැරදිව මතක තබා ගැනීමට ඇති විශ්මිත හැකියාව. ෆොටෝග්‍රැෆික් මෙමරි එකට අදාළ ඩෙෆිනිෂන් එකට අනුව ෆොටෝ එකක් ගත්තහම අදාළ දත්තයන් ඉතාම නිවැරදිව සේව් වෙනවා වගේ ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් තියෙන පුද්ගලයෙකුගේ මතකයේ තුල ඔහු දකින දෙයට අදාළ දත්තයන් ඉතාම නිවැරදිව සේව් වෙනවා. ඒ වගේම ඒක ඔහුට ඕනෙම වෙලාවක ආයි පාරක් ආවර්ජනය කරලා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. දැන් ඔයා හිතන්න ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් තියෙන පුද්ගලයෙක් මොකක් හරි අධ්‍යාරක්ෂිත ගොඩනැගිල්ලක් ඇතුළට යනවා කියලා. ඒ කෙනාට හැකියාවක් තියෙනවා. එයා දකින ඕනෙම දෙයක් ඉතාම නිවැරදිව මතක තියාගෙන එයාට ඕනෙම වෙලාවක නැවත ඒ දේවල් ආවර්ජනය කරන්න. දැන් එතකොට එයාට පුළුවන් ඒ ගොඩනැගිල්ලට අදාළ හැම දත්තයක්ම තියෙන අංග සම්පූර්ණ පරිපූර්ණ අනුරුවක් උනත් නිර්මාණය කරන්න. මතක් කරගන්නකෝ ෂර්ලොක් හෝම්ස් මොකක් හරි ක්‍රයිම් සීන් එකට ගියාට පස්සේ ඒ අපරාධ ස්ථානයේ තියෙන හැම දත්තයක්ම හැම තොරතුරක්ම එයාගේ ෆොටෝග්‍රැෆික් මෙමරි එක තුල සේව් වෙනවා. ඊට පස්සේ එයාට ඕනෙම වෙලාවක ඒ තියෙන දත්තයන් ආවර්ජනය කරලා එයාට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ හැකියාව තියෙන පුද්ගලයෙක් පොතක් කියවන්න එහෙම ගත්තොත් ඒ පොතම නිකන් ස්කෑන් වෙලා එයාගේ මොළේ ඇතුලේ සේව් වුණා වගේ තමයි. එතකොට මේ හැකියාව තියෙන කෙනෙක්ට විභාගයකට උත්තර ලියනවා කියන්නේ පොඩි සෙල්ලමක් විතරයි. නමුත් මෙච්චර විශ්විත හැකියාවක් තියෙන පුද්ගලයන් ලෝකේ ඉන්නවද? ඉන්නවා. හැබැයි ඉතාම සීමිත පිරිසක් තමයි ඉන්නේ. හැබැයි ඒ අයටත් ඔවුන් දකින දෙයට අදාළ තොරතුරු 100%ක්ම නිවැරදිව ඔවුන්ගේ මතකයේ තුල ගබඩා කරගන්න බෑ. ඊටත් අමතරව ඔවුන්ගේ මතකයේ තුල ගබඩා වෙන ඒ තොරතුරු ඉතාම නිවැරදිව නැවත නැවත ආවර්ජනය කරන්න පුළුවන් වෙන්නේ මාසයක් විතර කාලයක් කියලා තමයි මේ සම්බන්ධව ගැඹුරින් රිසර්ච් කරන විද්වතුන් පවසන්නේ. එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පරිපූර්ණ ෆොටෝග්‍රැෆික් මෙමරි ඇබිලිටි එකක් තියෙන පුද්ගලයෙක් තාම ලෝකෙන් වාර්තා වෙලා නැහැ කියලා. නිකමට හිතලා බලන්න මේ වගේ හැකියාවක් තියෙන පුද්ගලයෙක් මොන වගේ වෙන්න පුළුවන්ද කියලා. එයා වරදට පෙළඹුණොත් කාටවත් මෙල්ල කරන්න බැරි සමාජයට ඉතාම තර්ජනකාරී පුද්ගලයෙක් බවට පුණා පත් වෙන්න පුළුවන්. හරි, අපි දැන් දන්නවා මොකද්ද ෆොටෝග්‍රැෆික් මෙමරි කියන්නේ කියලා. එතකොට මොකද්ද මේ අයිඩෙන්ටික් මෙමරි කියන්නේ? අයිඩෙන්ටික් මෙමරි එකක් තියෙන කෙනෙක්ට පුළුවන් එයා දකින දේවල් වලට අමතරව එයාට ඇසෙන, එයාට දැනෙන, කොටින්ම කිව්වොත් එයාගේ පංචේන්ද්‍රයන් වන ඇස, කන, නාසය, දිව සහ සම කියන ඉන්ද්‍රීන් පහටම ගෝචර වෙන දේවල් ඒ ආකාරයෙන්ම ඊටාම නිවැරදි විදිහට මතක තියාගන්න. නිකමට හිතන්න ඔයාටත් මේ අයිඩෙන්ටික් මෙමරි ඇබිලිටි එක තියෙනවා කියලා. එතකොට ඔයාට පුළුවන් වෙයිද ඔයාගේ මේ මතකයේ සහ ඔයාගේ යථාර්ථයේ කියන දේ පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න බැහැ. ඔයාට ඒක කරන්න ඉතාම අසීරු වෙනවා. එතකොට ඔයාගේ මතකයේ සහ ඔයාගේ යථාර්ථයේ කියන දෙක අතර එළියට එන්න බැරි ආකාරයෙන් හිර වෙනවා. මේ ඇබිලිටි එක තියෙන කෙනෙක් ලෝකෙ කොහේ හරි ඉන්නවා නම් එයා උන්මත්තකෙක් වීමට ඉතාම ඉහළ සම්භාවිතාවක් පවා තියෙනවා. ඒකට හේතුව එයාට එයාගේ මතකයේ සහ යථාර්ථයේ කියන දෙක අතර තියෙන වෙනස වටහා ගැනීමට නොහැකි වීම. මේ වගේ කෙනෙක් ඇත්තටම ලෝකෙ හිටියොත් එයා නිකම් පන තියෙන ස්කෑන් එකක් වගේ. ඔයාට හිතා ගන්න පුළුවන්ද එයා සතු විශ්විත හැකියාව මොන වගේ වෙයිද කියලා. මේ වගේ සුපිරි හැකියාවන් තියෙන අයව ඔයා විද්‍යා ප්‍රබන්ධවලදී ඕන තරම් දැකලා ඇති. නමුත් මේ හැකියාව 100% තියෙන පුද්ගලෙක් තාම ලෝකේ කොහෙන්වත් වාර්තා වෙලා නැහැ. නමුත් මේ හැකියාව යම්තා දුරකට තියෙන පුද්ගලයන් ලෝකයේ තුලින් අපිට දැක ගන්න පුළුවන්. ඒ සම්බන්ධයේ මේ සම්බන්ධව රිසර්ච් කරන පුද්ගලයන් සාක්ෂි දරනවා. දැන් මේ අයිඩෙන්ටික් මෙමරි කියන දේ අපි හැමෝටම තියෙනවා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔව්, මේ අයිඩෙන්ටික් මෙමරි කියන එක අපි හැමෝම සතුව තියෙනවා. හැබැයි ඒකේ තීව්‍රතාවය ඉතාම අඩුවෙන් තමයි අපි තුල තියෙන්නේ. දැන් ඔයා හිතන්න ඔයා මොකක් හරි රසමරස කෑමක් කනවා කියලා. ඔයාට ටික වෙලාවක් යනකම් ඒ කෑමේ තියෙන සුවඳ, ඒ කෑමේ තියෙන රස, ඒ කෑමේ වර්ණය, ඒ කෑමේ හැඩය කියන ඕනම දෙයක්
නැවත නැවතත් රිකෝල් කරන්න නැවත නැවතත් ආවර්ජනය කරන්න පුළුවන් නේද? අන්න ඒක තමයි අපි තුල තියෙන eidetic memory එක කියන්නේ. නමුත් මම කලින් කිව්ව super eidetic memory කියන්නේ මීට වඩා අති සංකීර්ණ තත්වයක්. මම කලින් කිව්වා වගේ ඒ කියන තත්වය තවමත් විද්‍යා ප්‍රබන්ධ වලට පමණක්ම සීමා වෙච්ච තත්වයක්. මේ සම්බන්ධව පළවෙච්ච ජර්නල් ආටිකල්ස් වල තියෙනවා කුඩා ළමයින් තුල මේ eidetic memory කියන එක වැඩිහිටියන්ට සාපේක්ෂව ඉතාම ඉහළ අගයක් ගන්නවා කියලා. ඉතින් හරිනේ වැඩිහිටියෙක්ගේ මොළයට දවසකට කොච්චර සංවේදන ඇතුළත් වෙනවද? එයාගේ මොළේ නිකන් යකාගේ කම්මල වගේ. ඒ වගේ මොළයක් තුල මොන eidetic memory එකක්ද? නමුත් මේ සම්බන්ධව රිසර්ච් කරන තවත් විද්වතුන් පිරිසක් කියනවා ලෝකයේ දියුණු රටවල් වල මේ photographic memory එක සහ eidetic memory එකෙන් සමන්විත super soldiers ලා නිර්මාණය කරන ව්‍යාපෘති ආරම්භ කරනවා කියලා. හැබැයි ඒ අය එහෙම කිව්වට ඒවට අදාළ සාක්ෂි නම් තවමත් ඔප්පු වෙලා නැහැ. ඒවා නිකන් ප්‍රබන්ධ කතා විතරක් කියලා. එතකොට හංවඩු ගැහිලා තියෙනවා. හරි. එහෙනම් මම දැන් හිතනවා ඔයාලට මේ photographic memory එක සහ eidetic memory එක ගැන ඉතාම හොඳ අදහසක් ලැබෙන්නේ නැති කියලා. දැන් එහෙනම් අපි බලමු මේ eidetic memory එක සහ photographic memory එක කියන memory types එක අතර තියෙන සමානකම් සහ වෙනස්කම්. හරි. මුලින්ම බලමු සමානකම්. photographic memory සහ eidetic memory කියන memory types දෙකම මතකයට අදාළ නමුත් මතකයේ ඊටාම දියුණු ප්‍රභේදයන් දෙකක්. මේ memory types දෙකෙන්ම පුළුවන් visual images නැවත නැවත ආවර්ජනය කරන්න. එතකොට මේ தত্ত্ব දෙකම පාලනය කරන්නේ අපේ මොළයෙන් තමයි. නමුත් යම් තාක් දුරකට හරි මේ කිව්ව memory types දෙක තියෙන පුද්ගලයන් මේ ලෝකයේ තුල ඊටාමත්ම විරලයි. හොඳට මතක තියාගන්න ඕන දේ තමයි eidetic memory සහ photographic memory කියන්නේ එක දෙයක් නෙමෙයි. මෙතන eidetic memory සහ photographic memory කියන්නේ මතකයට අදාළ ප්‍රභේදයන් දෙකක්. මේක එකක් නෙමෙයි මේක දෙකක්. photographic memory එක තුලදී අපි දකින දේ ෆොටෝග්‍රාෆ් එකක් වගේ අපේ මතකයේ තුල තැන්පත් වෙනකොට eidetic memory එක තුලදී අපිට ලැබෙන ඕනෙම සංවේදනයක් ඉතාමත්ම නිවැරදි විදිහට අපේ මතකයේ තුල තැන්පත් වෙනවා. තාත්වික ලෝකයේ තුලදී eidetic memory කියන தত্ত্বය උපරිම වශයෙන් පැය කිහිපයක් පැවතුනත් photographic memory කියන தত্ত্বය දවස් කිහිපයක් වුණත් පවතින්න පුළුවන්. හරි. දැන් එනම් ඔයාට ඉතාමත් පැහැදිලිව තේරෙන්න ඕනේ මේ eidetic memory එක සහ photographic memory එක අතර තියෙන සමානකම් සහ වෙනස්කම්. දැන් මම දන්නවා ඔයාට ඊළඟට ප්‍රශ්නය තමයි කොහොමද අපි මේ වගේ eidetic memory එකක් කොහොමද අපි මේ වගේ photographic memory එකක් ලබා ගන්නෙ කියලා. ඒක අපි හිතන තරම් ලේසි දෙයක් නෑ වෙන්නේ නෑ. ලෝකේ පුරාම ඉන්න විද්වතුන් මේ සම්බන්ධයෙන් අමුතුම ආකාරයේ පරීක්ෂණ කරනවා. සමහර පරීක්ෂණ අතිශය රහසිගත පරීක්ෂණක් වෙනවා. මේ කියපු මතකයන් අත්පත් කර ගැනීමට අදාළ ක්‍රමයන් අතර military method එක, practicing with cards and objects method එක සහ focusing and eliminating distraction කියන ක්‍රම ප්‍රධාන තැනක් ගන්නවා. මේ ක්‍රමයන්ගෙන් යන්න පුළුවන් උපරිම අවස්ථාවක් තමයි memory palace. එහෙම නැත්නම් mind palace කියන ඇත්ත ලෝකයේ තුල නිර්මාණය වුණු ඒ වුණාට ෂෙලොක් කියන ටීවී සීරීස් එක මගින් වෛරල් යපු විශ්විත හැකියාව දැන් ඔයගොල්ලන්ට කියපු මේ photographic memory එකක් සහ eidetic memory එකක් අත්පත් කර ගැනීමට ඔයගොල්ලෝ කරන්න ඕන දේවල් වලට අදාළ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ඉතාමත් ඉක්මනින් ලැබෙන්න සලස්වන්නම්. ඒ ගැන ඔයා බලාපොරොත්තුෙන් ඉන්නකෝ. දැන් එතකොට ඔයාට පුළුවන් ඔයා කැමති මේ වගේම වීඩියෝස් මට සජෙස්ට් කරන්න. ඒක ඔයාට කමෙන්ට් එකක් දාලා කරන්නත් පුළුවන්. ඒ වගේම මම නිර්මාණය කරලා දීලා තියෙන knowledge bar කියන මගේ Telegram group එක හරහා ඉතින් ඔයාට කරන්න පුළුවන්. Telegram group එකට අදාළ link එකම දාලා තියෙනවා මේ description area එකේ. එහෙනම් මේක තමයි අද මගේ වීඩියෝ එකේ අවසානය. මම හිතනවා ඕගොල්ලන්ට photographic memory සහ eidetic memory කියන මතකයට අදාළ විශ්මිත levels දෙක ගැන ඉතාම හොඳ අදහසක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉතාමත් ඉක්මනින් මම ඔයගොල්ලන්ව හොයාගෙන එනවා. අදට මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා මම මధుජිත් සාගර.